සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනයට යලි අවසර දෙමින් විශේෂ ගැසට් නිවේදනයක්. ගුරුවැටු විෂමතාවයට විසඳුම් ඉල්ලා කොළඹට රත්ව පෙළපාලියක්. අන්තර්ජාලය ඔස්සේ 2021 වසරේ චන්දහිමි නාමලේඛනය ලියාපදිංචි වීමට අවස්ථාව. ලෝපුරා කොවිඩ් ආසාදිතින් කෝටි 20 ඉක්මවයි. වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස සහ යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් අද ප්‍රදේශ 4ක සිට ගුරු විදුහල්පති වෘත්තීය සමිති රත්ව පෙළපාලි සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස සහ යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය 24 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. මෙම ගැටලු සම්බන්ධයෙන් ඊයේ දිනේත් වෘත්තීය සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවන්ද විසඳුමකින් තොරව අවසන් වුණා. එසේම මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් එම වෘත්තීය සමිති විසින් අද දිනේ රත්ව පෙළපාලි කිහිපයක් ප්‍රදේශ 4කින් ආරම්භ කර කොළඹ නගරයට පැමිණියා. මේ හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ගවල පැවතියේ දැඩි රථ වාහන තදබදයක්. පසුව එම රථ පෙළපාලි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියා. ගිය සඳුදා ඇමති මණ්ඩලයෙන් අපේ ගැටලුවට විසඳුමක් දෙනවයි කියලා අග්‍රා මහත්මයාවරයා පසුගිය අඟහරුවාදා පොරොන්දුවක් දුන්නා. අඟහරුවාදා වැටෙන්න කියලා කිව්වා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ගුරු සහ විදුහල්පතිවරු සියලු දෙනා රවට්ටලා තියෙන්නේ. මේ රවටිල්ලට එරෙහිව තමයි අපි ආවේ. ඊයේ අපි අධ්‍යාපන අමාත්‍යංශ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී ඔවුන් කියන්නේ ඊළඟ කැබිනට් මණ්ඩලය මේකට විසඳුමක් ලබා දෙනවයි කියලා. දැන් කැබිනට් මණ්ඩල 3යි. අපි ලබන සතියේ අපිට අනිවාර්ය විසඳුමක් ඕනේ. එහෙම නැති වුණොත් අපි අනිවාර්ය ක්‍රියාමාර්ගයට යනවායි කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සඳහා ඉදිරි අයවැයේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එතුමා අහන පළවන ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේ වන විට ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේද? පැහැදිලිව ඔව්. මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතුයි. ප්‍රතිපත්තියක් හැටියට අපි අනිවාර්යෙන් පිළිගන්නවා. මේක හරි විදිහට කරන්න ඕනේ. ගුරු වැටුප් වර්ධනය කරන අතර ඒකේ අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා සමාන්තර සේවාවන්ට. රාජ්‍ය සේවයේ සියලුම අංශවලට සාධාරණයේ ඉෂ්ට වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම රජයක ප්‍රමුඛ යුතුයකමක් වෙනවා. මේ විදිය ප්‍රශ්නයක් විසඳීමේදී මොකද්ද සුදුසු ක්‍රමවේදය? ක්‍රමවේදය තමයි අයවැය ලේඛනය. අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ දැනටම මේ සැලසුම් සෑදීම ආරම්භ කළා තිබෙනවා. එතකොට නොවැම්බර් මාසයේ මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය හරහා තමයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ. එක කොටසක් පමණක් ගැන නෙවෙයි, සමස්ත ව්‍යුහය ගැන හිතලා ස්ථිරසාර සාධාරණ විසඳුමක් දියත් කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ අයවැය ලේඛනයයි.
ගරු කතානායකතුමනි මේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් ලබා දෙනවා. ඒකේ රුපියල් 100ක් කපා ගන්නවා. මේක ආරම්භ කරපු ඇමතිවරයා ඒ දවස්වල කියපු කාරණාව ඉටු වෙනවද නැද්ද කියන එක දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමියනි ඍජු පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ රුපියල් 2000ක දීමනාව ලබා දීමේදී මේ රටේ වැඩිහිටියන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහා විශාල පොරොත්තු ලේඛන තියෙනවා මේ රුපියල් 2000 ලබා දෙන්න කියන ඉල්ලීම. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කියනවා දැනට මේ වෙනකොට ප්‍රතිලාභීන් විදියට ඉන්න ප්‍රතිලාභ ලබන වැඩිහිටියෙක් මිය ගියාට පස්සේ තමයි ඊළඟ කෙනාට දෙන්නේ කියලා. ඔබතුමියගේ අහනවා මේ රුපියල් 2000 ලබා දීමේදී පොරොත්තු ලේඛන වල වැඩිහිටියන් තියන්නේ නැතුව ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් හදන්න අමාත්‍යාංශයේ පියවර ගැනීමක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකට හයිය ආර්ථික ශක්තියක් නැද්ද? අපි දැනට කැබිනට් අනුමැතියක් අපිට ලබා දීලා තියෙනවා 2,38,640ක පොරොත්තු ලේඛනයේ ඉන්න අයටත් ලබන ජනවාරි මාසයේ ඉඳලා මේ වැඩිහිටි දීමනාව ගෙවන්න. ඒ අනුව අපි 2022 අයවැයට මේ සඳහා අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ඔය රුපියල් 100 අඩු කරන යෝජනාව ගෙනාවේ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානය. ඒ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයේ යෝජනාව ගෙනාවේ මේ ඉතාම පල්ලෙහා මට්ටමේ තියෙන වැඩිහිටි නිවාස අලුත් වැඩියා කරන්න. ඒක අපේ යෝජනාවක් නෙවෙයි. ඒ ජාතික සංවිධානයෙන් ගෙනාපු යෝජනාවක් අනුව තමයි රුපියල් 100 කැපුවේ. ඒකෙන් කරන්නේ මොකක්ද නෙවෙයි කතානායකතුමනි. ඉතාම පල්ලෙහා මට්ටමේ තියෙන වැඩිහිටි නිවාසවල අඩුපාඩුකම් හදන එක. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ 2000 සීමාව ඉක්මවා ගියා. යනු එම සංඛ්‍යාව දැක්ුණේ 2425ක් ලෙසයි. ඒ අනුව ඊයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 2425 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 3,16,194ක් ලෙසයි. නව ආසාදිතයන්ගෙන් 2423 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ මෙරට වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 311ක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 293 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 140 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනුණා. තවද කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 223ක් වාර්තා වී තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. ඊයේ තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවෙන් 90%ක් මේ වන විට භාවිතයට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33267ක් සූදානමින් තිබෙනවා. එයින් මේ වන විට ඇඳන් 30803ක් භාවිතයට ගැනෙනවා. දැඩි සත්කාර ඒකක ඇඳන් 83ක් මේ වන විට භාවිතයට යෙදලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ අමාත්‍යවරයාට ඇති වූ දැඩි හිසරදේ හේතුවෙන් සිදු කරන ලද කොවිඩ් පරීක්ෂාවකදී තමන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවට අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක් කර තිබෙනවා. ඒ අනුව පසුගිය සතියේ සිට ඊයේ දිනේ දක්වා අමාත්‍යවරයා ඇසුරු කළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි අමාත්‍යවරයා එම සටහනෙන් ඉල්ලා ඇත්තේ. එමෙන්ම බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද ඊයේ සිට ස්වයං නිරෝධායනයට යොමු වුණා. මේ අතර ශ්‍රී ලංකාව ඉන්දියාව පාකිස්තානයේ ඇතුළු රටවල අතරමැදි ගුවන් මගින් සඳහා පැන වූ තහනම හෙට සිට ලිහිල් කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා. ඒ අනුව පූර්ණ එන්නත ලබා ඇති බවට සහතික කර ඇති පසුගිය දින 14 තුළ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය, නයිජීරියාව හෝ උගන්ඩාව යන රටවල සංචාරය කළ අය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය පනවා තිබූ තහනම ඉවත් වනු ඇති. කෙසේ වෙතත් එම අතරමැදි ගුවන් මගින් ඒ සඳහා කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු කරන PCR වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතු වනවා. ඩුබායි ගෝලීය ගුවන් ප්‍රවාහනයේ අතරමැදි ගුවන් ගමන් සිදු කරන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. දකුණු ආසියානු කලාපයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග අදාළ රටවල අතරමැදි ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පසුගිය අප්‍රේල් මාසයේ පියවර ගනු ලැබුවා. මේ අතර මේ දක්වා එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති පුද්ගලයන් එන්නත් කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් නුදුරේදීම ආරම්භ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ අතර තවදුරටත් කොවිඩ් ආසාදිත රෝගීන් 27025 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,84,524ක් ලෙසයි.
මේ අතර ලෝව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබෙනවා. ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 20 කෝටි 2,17,364ක් ලෙසයි. එමෙන්ම ලෝව පුරා වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 42,58,213ක් ලෙසයි. මේ වන විට ලෝව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය නැවත වරක් දක්නට ලැබෙන බවයි විදේශ විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ ඉන්දියාවෙන් පළමුවරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොවිඩ් වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව ඉන්දියාවේ කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කරන පුද්ගලයන් අතරින් ආසාදිතයෙකු වීමේ ප්‍රතිශතය ප්‍රාන්ත 10ක 10% ඉක්මවා ඇති බව සමස්ත ඉන්දිය වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා. ඉන්දියාවේ නව කොවිඩ් කේන්ද්‍රය වූ කේරළය මෙන්ම මහාරාෂ්ට්‍ර, කර්ණාටක, තමිල්නාඩු සහ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තවල මෙලෙස කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් තවමත් කොවිඩ් වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවයි. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යමින් පවතින අතර ගත වූ දිනේද ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මේ වන විට කොවිඩ් වෛරසයේ නූතන කේන්ද්‍රස්ථානය බවට ඉන්දුනීසියාව පත්ව තිබෙනවා. ඔක්සිජන් හිඟයක් මැද ඉන්දුනීසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. වත්මන් කොවිඩ් වෛරස දෙවනි රැල්ල හමුවේ ඉන්දුනීසියාව මහා ව්‍යසනයක් වෙත යමින් පවතින බවද විදේශ මාධ්‍ය අවධාරණය කරනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත භාවිතා කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල රජය පෙන්වාදී ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ව ඩෙල්ටා කොවිඩ් ප්‍රවේදයෙන් බේරා ගැනීම සඳහා තම රජයේ එවැනි පියවරක් ගත් බවයි. මේ වන විට තුර්කිය සහ හංගේරියාවද තම ජනතාව සඳහා කොවිඩ් මර්ධන එන්නතේ තෙවැනි මාත්‍රාව ආරම්භ කර තිබෙනවා. රජය විසින් රසායනික පොහොර ආනයනය සඳහා මෙතෙක් පනවා තිබූ සීමාවන් කිහිපයක් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ කාබනික පොහොර භාවිතය පිළිබඳව රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි. එළැබෙන මහකන්නේ වගා කටයුතු සඳහා යුරියා ඇතුළු රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනයට යළි අවසර ලබා දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනුයි ඊයේ එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ. ඒ අනුව යුරියා ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් ෆොස්ෆේට් සහ නයිට්‍රජන්, පොටෑසියම් ෆොස්ෆේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා අදාළ බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමි වනු ඇති. එහිදී කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සපයන ලද නිර්දේශ අනුව මෙම පියවරගෙන ඇති බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම ස්වභාවික khනිජ සහ කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුවද මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බවද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති බවයි. මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ හා khනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකරන බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට සහතික වෙමින් අද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. රට තුළ මේ අවස්ථාවේදී ගෑස් හිඟයක් ඇති වෙයි කියලා අනියත බියක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රට තුළ එහෙම ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. මේ වන විට ලංකාවට අවශ්‍ය කරන සියලුම ගෑස් සංචිත ලංකාව සතු වෙනවා. ඒ වගේම අපි සතු ඒ අනිකුත් අපේ සප්ලයි චේන්, ඒ කියන්නේ අපිට පිට රටවල් වලින් ගෑස් අපනයනය කරන ඒ සමාගම් ඒ අවශ්‍ය කරන සප්ලයි චේන් එක අපි වෙනුවෙන් හරිගස්සලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට රටේ අපි කියනවා මාකට් එකේ පැනික් බයින් එකක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එක සමාගමක් ගෑස් අලෙවි නොකරන නිසා ගෑස් හිඟයක් ඇති වේයයි අනියත බියක් ඇති කරගෙන ජනතාව විසින් තමන් සතු ගෑස් සිලින්ඩර්ස් වලට ගෑස් මිලදී ගන්න යෑම නිසා යම් තදබදයක් ඇති වෙලා තියෙනවා. මේක නිසා ඇත්තටම මේ වගේ කලබලයක් ඇති කරගන්න හේතුවක් නැහැ. ලංකාවේ දෛනික සමස්ත ගෘහස්ත ගෑස් සිලින්ඩර් අවශ්‍යතාවය වෙන්නේ ගෑස් සිලින්ඩර්ස් 90000ත් 95000ත් අතර ප්‍රමාණයක්. ඉතින්
ඒ සමාගම් දෙකම ගෑස් සඳහා සිලින්ඩර් නිකුත් කරන අවස්ථාවක මේ වන විට ලිට්‍රෝ ගෑස් සමාගම පමණක් පසුගිය දවස් 5 ඇතුළත ලක්ෂ 5කට ආසන්න 4,95,000ක ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ දෛනික අවශ්‍යතාවය පසුගිය දවස් 5 විතරක් සලකලා බැලුවොත් ඒ ඉක්මවන තත්වයක්. ඒ වගේම ඉදිරි දවස්වලත් අපි දවසකට ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදලා තියෙනවා. සයිබ අවකාශය තුළ යහපතම ගෙන යන ශ්‍රද්ධා TV YouTube නාලිකාවේ පරිශීලක ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ මෙරට වැඩිම පිරිසක් නරඹන බෞද්ධ YouTube නාලිකාව බවටද පත්වෙමින්. සයිබර් අවකාශය යනු ඕනෑම අයෙකුට රිසි ඕනෑම දෙයක් ඉක්මනින්ම ලබාගත හැකි අවකාශයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඒ නිසා තාක්ෂණයේ දියුණුවත් සමග සයිබර් අවකාශයට පිවිසෙන බොහෝ දෙනෙකු ඒ ඔස්සේ නරඹන්නේ හෝ ඒ ඔස්සේ ලබාගන්නේ යහපත් වූවක්මද යන්න සැක සහිතයි. එවන් සැක සහිත ප්‍රස්තුත බිඳ හෙළමින් සයිබර් අවකාශයේ දහම් මාවත විවර කළ YouTube නාලිකාවක් ලෙස ශ්‍රද්ධා TV YouTube නාලිකාව සිදු කළේ සමාජ උන්නතියකි. අයහපත කරාම ඇදී යන ජන මනස යහපත් වූත් සාරවත් වූත් මාවතකට ගැනීම ප්‍රධාන අරමුණ කොට ගනිමින් හුදු නැරඹුම්වාර සංඛ්‍යාව වැඩිකර ගැනීමේ කිසිදු අරමුණක් නොමැතිව ශ්‍රද්ධා TV YouTube නාලිකාව ක්‍රියාත්මක විය. ඒ වටා වයස් බෙහෙදයකින් තොරව බොහෝ දෙනා එක් විය. භාග්‍යවතුන් වහන්සේගේ අම දම්පද මෙරට සැදැහැවතුන්ට පමණක් නොව විදේශගතව සිටින සැදැහැවතුන්ටද විවර කරමින් ලොවපුරා සෑම තැනකම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය රාව ප්‍රතිරාව නැංවූයේ ශ්‍රද්ධා TV YouTube නාලිකාව සිදු කළ සමාජ පරිවර්තනය නිසාය. බොහෝන වැදගත් ප්‍රස්තුත ඕනෑ තරම් තිබියදීත් YouTube හරහා බණ පදයක් අසන්නට තරුණ පිරිස යොමුවීමද සිදුවන්නේ ශ්‍රද්ධා TV YouTube නාලිකාව නිසාමය. ඇතැම් වැදගත් ධර්මදේශනා නැරඹුම්වාර මිලියනයේද ඉක්මවමින් ජනගත වූයේ ශ්‍රද්ධා TV YouTube නාලිකාව සිදු කළ සමාජ පරිවර්තනය නිසාය. තාක්ෂණය සමග ගනුදෙනු කරන වත්මන් සමාජ වපසරියක ශ්‍රද්ධා TV YouTube නාලිකාව තාක්ෂණය සමග එක්ව සිදු කළ යහපත් සමාජ ප්‍රගමනය මේ වන විට නැරඹුම්වාර මිලියන 75ද ඉක්මවා යමින් පරිශීලක ප්‍රමාණය ලක්ෂ 5 දක්වා ඉහළට එසවී හමාරය. ඒ අනුව යහපතම මූලික කර ගනිමින් ශ්‍රද්ධා TV YouTube නාලිකාව සයිබර් අවකාශයේ පෙරගමන්කරුවා වන්නේ මෙරට වැඩිම පිරිසක් නරඹන බෞද්ධ YouTube නාලිකාව ලෙසින්. එලෙස ශ්‍රද්ධා TV YouTube නාලිකාව එකී සමාජ ප්‍රගමණයට පෙරගමන් යද්දී ඒ වටා එක්ව සිටින ඔබ එහි කොටස්කරුවන්ය. තවදුරටත් නොවැදගත් දේ සමාජය තුළ මුල් බැස ගනිද්දී ඒ සියල්ල අභිබවා යහපතම ලෝකයට බෙදා දෙන්නට ශ්‍රද්ධා TV YouTube නාලිකාව සූදානම්. මේ වන විටත් ඔබ එහි කොටස්කරුවෙකු නොවනවා නම් ශ්‍රද්ධා TV YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. සුභාවිත මාධ්‍යකරණය ශ්‍රද්ධා රූපවාහිනිය මනාව සිදු කරද්දී ශ්‍රද්ධා TV YouTube නාලිකාව සයිබර් අවකාශය පුරා එකී සුභාවිතය ගෙන යයි. හෙටද සමාජ ප්‍රගමනයේ යහපත් හැරවුම ලෙසින් ශ්‍රද්ධා TV YouTube නාලිකාව ඔබේ සෙවුම් පද්ධතියේ නිරතුරුවම සේම ඉහළින්ම රැඳෙන නාමය වනු ඇත. 2021 වර්ෂයේ චන්දහිමි නාමලේඛනය ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීමට දැන් මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන ඇත්තේ. නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කළ හැකි. 2021 වසර සඳහා ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්දහිමි නාමලේඛනයේ ස්වකීය නමෙහි අඩුපාඩු හෝ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම, පදිංචිය වෙනස් වූයේ නම් එය වෙනස් කර ගැනීම, 2020 වසරේ ලියාපදිංචි නො වූ ඡන්දදායකින් ලියාපදිංචි කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙනවා. දැන් මේ කියන මාර්ගගත ක්‍රමය සම්බන්ධ කරාම තරුණයන්ට අද තරුණයන්ගේ වැඩි පිරිසක් මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ අයට හැකියාව ලැබෙනවා මේ මාර්ගගත ක්‍රමය හරහාම තමන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න. ඒ එක්කම මෙතෙක් තිබුණු තව ගැටලුවක් තමයි යම්කිසි ප්‍රවේශියෙකුට
තමන් ඡන්දේ ලියාපදිංචි වල හිටියේ යාපනයේ නම් ඔහු කොළඹ සේවය කරනවා නම් ඔහුට යම්කිසි අවස්ථාවක ඡන්දිමි නාම ලේඛනයේ උද්ෘතයක් උපුටනයක් අවශ්‍ය වුණොත් ඔහු යාපනයට යන්න ඕනේ උද්ෘතය ගන්න. මෙන්න මේ ක්‍රමය වෙනස් කරලා අපි බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට යාපනයේ ඉන්න ලියාපදිංචි වෙච්ච ඡන්ද හිමියෙකුට කොළඹ කාර්යාලයෙන් මෙතන කාර්යාලයෙන් ඒ ඡන්ද නාම ලේඛන පිටපතක් ලබා ගන්න පුළුවන් විදිය. කර ඡන්ද උපුටන ලබා ගැනීමට තිබුණු විශාල දුෂ්කරතා ඉවත් වෙනවා. ඇත්තටම මේ ජනතාවට ආයේ කිසිම දෙයක් නැහැ. ඉල්ලීම කරාට පස්සේ අපි මේ ඉල්ලීම් ටික අපේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ අදාළ නියමිත ආකෘතිය මුද්‍රණය කර ගැනීම කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඉල්ලීම් අදාළ ආකෘතියත් සමග ග්‍රාම නිලධාරී වෙත යවනවා. ඊට පස්සේ ඒ ග්‍රාම නිලධාරීවරයා විසින් පරීක්ෂා කරලා බලලා මෙතනයි වැදගත්ම දේ ඒ ඉල්ලීම සත්‍ය ඉල්ලීමක් කියන එක තහවුරු කර ගැනීම අපිට අවශ්‍යයි පනත අනුව. ඒ කියන්නේ ජූනි මාසේ 1 වෙනිදා වෙද්දි මේ අවුරුදු ජූනි මාසේ 1 වෙනිදා වෙද්දි අදාළ ස්ථානයේ සාමාන්‍ය පදිංචිය දරනවා කියන නිර්දේශය අපි ග්‍රාම නිලධාරියෙන් ගන්නවා. ඒකට ඉල්ලීම කළපළියෙම ලියාපදිංචි වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉල්ලීම සත්‍ය ඉල්ලීමක් වෙන්න ඕන. ඒ කියන නීතියට යටත්ව තමයි මේ ඉල්ලීම් සම්බන්ධ සලකා බලන්නේ. මේ සම්බන්ධයෙන් පවතින ගැටලු eservices@elections.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිසම දැනුම් දෙනවා. සතුන් සහ මිනිසුන් අතර බැඳීම කෙතරම් සංවේදීදයි යන්න ස්මතු කෙරෙන අපූර්ව කතාවක් මේ. ඒ වගේම අසරණ වූ තැන තනි නොකල වෙනස්ම කලන මිතුදමක කතාවක්. ඇය මෝගන් වැග්නර්. වයස අවුරුදු 13දී මෝගන්ගේ මිත්තනිය ඇයට ත්‍යාගයක් ලෙස අශ්වගාලකින් තමන්ට කැමති අශ්වයෙකු තෝරාගන්නට ඉඩ ලබා දෙනවා. ඉතින් එදා පුංචි මෝගන් තෝරාගත්තේ මාස ගණනක් වයස ඇති හුරු බුහුටි අශ්ව පැටියෙක්. ඉන් පසුව මෝගන් එයාට නමක් දුන්නා එන්ඩෝ කියලා. ටිකෙන් ටික කාලේ ගත වෙද්දී එන්ඩෝ ලොකු වෙද්දී මෝගන් එක්ක තිබුණ බැඳීම ගොඩක් ශක්තිමත් මිතුදමක් බවට පත් වුණා. ඒත් එන්ඩෝට වයස අවුරුදු 8ක් සම්පූර්ණ වෙද්දී නොසිතූ විදියට ටිකෙන් ටික එන්ඩෝ අසනීප වෙන්න පටන් ගත්තා. එන්ඩෝ ගිම්හාන කාලෙට හුදෙකලාව ස්ථාලේ ළඟින්නත් දුර්වල විදියට හැසිරෙන්නටත් වුණා. ඒ විතරක් නෙවෙයි එන්ඩෝගේ ඇස්වලින් කඳුළු එක්ක ස්්‍රාව පිට වෙන්නටත් වුණා. එන්ඩෝගේ මේ වෙනස බලන් ඉන්න බැරි නිසාම මෝගන් එන්ඩෝව පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා. එතැනින් හෙළි වුණා එන්ඩෝට බරපතල අක්ෂයාබාධයක් වැළඳිලා තියෙනවා කියලා. ඉතින් එන්ඩෝට ජීවත් වෙන නම් වෛද්‍යවරයාගේ නිර්දේශය වුණේ එන්ඩෝගේ ඇස් ඉවත් කරන්න ඕනි කියලයි. අකමැත්තෙන් වුණත් මෝගන් ඒ තීරණයට කැමති වුණා. ඒත් එක්කම මෝගන් එන්ඩෝ ගැන තියන් හිටපු හැම බලාපොරොත්තුවක්ම සුණු විසුණු වෙලා ගියා. ඒත් ඒ සිද්ධියෙන් වුණු හොඳ දෙයකුත් තිබුණා. ඒ තමයි එන්ඩෝගේ මෝගන්ගේ යාළුකම තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා. ශල්්‍ය කර්මයෙන් පස්සේ එදා ඉඳලා එන්ඩෝ අන්ධ අශ්වයෙක්. හැම මොහොතක්ම එන්ඩෝ ගත කළේ හරිම බයින්. ඒ විතරක් නෙවේ කිසිවක් නොපෙනෙන නිසාම තමන් ළඟට කිට්ටු වන හැම දෙයකටම එන්ඩෝ පහර දෙන්නට වුණා. ඒ අතර සිය මිතුරිය මෝගනුත් හිටියා. ශල්්‍ය කර්මයෙන් පස්සේ ඇස්කුහරවල තුවාල සනීප වෙනකන් එන්ඩෝගෙන් ඒ වේදනාව පහවෙලා යනකං මෝගන් එන්ඩෝගෙන් පහර කෑවා හැම වේදනාවක්ම ඉවසගෙන. ඒත් මෝගන් එන්ඩෝව අතහැරිය නැති නිසාම ආයෙත් එන්ඩෝ මෝගන් එක්ක හිතවත් වුණා පුරුදු විදියටම. දැන් ආයෙමත් එන්ඩෝ සාමාන්‍ය අශ්වයෙක්. ඇත්තටම ඇස් දෙක නැතුවත් එන්ඩෝ මේ විදියට දුව පනින්නේ එදා මෝගන් එයාව තනිකෙරුවේ නැති නිසා. දන්නවද මේ කතාවේ වටිනම දේ මොකක්ද කියලා? බොහෝ බටහිර ජාතීන්ගේ මිත්‍යා විශ්වාසයක් තමයි දෑස් අඳ අශ්වයෙක් ශාපයක් කියන එක. ඒ විතරක් නෙමේ පසුගිය දවසක BBC පුවත් සේවය වාර්තා කළා බටහිර රටවල තුරංග තරඟවලදී දහවනින් ඉවත් කළ අශ්වයන් දහස් ගණනක් සමූල ඝාතනයට ලක් කරන බව. ඔව් මේ කතාව ඒ හැම දෙයකටම කදිම පාඩමක්. බටහිර රටක කෙනෙක් වුණත් ඒ හැම මතයක්ම ඉවත දාලා මෝගන් එන්ඩෝව රැකබලාගත්තා. දන්නවද එදා එන්ඩෝගේ ඇස් ඉවත් කළ දවසේ මෝගන් එන්ඩෝ ගැන හැම බලාපොරොත්තුවක්ම අත්තැරියත් ඇස් නැතුව වුණත් එන්ඩෝ තැන් සාමාන්‍ය අශ්වයකු විදිහට මෝගන් ලගෙන් ඉන්නවා. මේ හැම දෙයක්ම අපේ ආකල්ප නිසාම නේද? අසරණ වූ තැන්වල සතා සිව්පාවෙක්වත් තනි නොකරන සිත් කොයි තරම් නම් වටිනවද? අවධානය විදේශ පුවත් වෙත පැනමා දජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඕමාන් බොක්ක කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
පැනමා දජය සහිත නෞකාවක් ඕමන් බොක්ක කලාපේදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන තිබෙනවා. මෙලෙස පැහැරගෙන ඇත්තේ ඩුබයි සමාගමකට අයත් MVS ෆ්ලඩ් ප්‍රින්සස් නම් නෞකාවක්. සමුද්‍රිය බුද්ධ්‍යංශ තහවුරු කර ඇත්තේ අදාළ නෞකාවට ඉරානයේ දෙසට යාත්‍රා කරන ලෙස පැහැරගත් කණ්ඩායම විසින් නියෝග කර ඇති බවයි. ඉරාන හමුදා සාමාජිකයන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවට සැකකරන අතර කෙසේ වෙතත් එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. හෙට අගෝස්තු 5 වැනිදා 1848 බ්‍රිතාන්‍යන්ගේ අත්අනුමතික පාලනයට එරෙහි නිදහස් සටනට නායකත්වය ලබා දුන් නිර්භීත නායකයෙකු වූ ඩිංගිරාල බ්‍රිතාන්‍යයන් විසින් ඝාතනයට ලක් කර ඇත්තේ 1848 වසරේ අගෝස්තු මාස 6 වැනි දිනකයි. සඳ මත පිය සටහන් තැබූ මුල්ම පෘථිවි වාසියා වන නීල් ආම්ස්ට්‍රෝන් උපත ලබා ඇත්තේ 1930 වසරේ අගෝස්තු මාස 5 වන දිනයි. ප්‍රංශ සහ ඇමරිකානු ජනතාව අතර මිත්‍රත්වය සංකේතයක් වන ලිබර්ටි ප්‍රතිමාවට මුල්ගල තබා ඇත්තේ 1884 වසරේ අගෝස්තු මාස 5 වන දිනයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.